ආයුබෝවන්. අද අපි සාකච්ඡා කරන්නේ අපොස උසස් පෙළ ගිණුම් කරන විෂයේ ඔබ 13 ශ්‍රේණියේ 3 වෙනි වාරයේදී හැදෑරිය යුතු මේ කළමනාකරන ගිණුම් කරන්නේ මූලික සංකල්ප ඇගීමට අදාළ නිපුණතා මට්ටම් 14 3 යටතේ ඇති ද්‍රව්‍ය පාලන ක්‍රියාපිළිවෙත් භාවිතා කරන ආකාරයේ සාකච්ඡා කිරීමයි. මේ ඒකකයට අපි ආරම්භයක් ගත්තොත් ඔබ පහුගිය වැඩසටහන් වලදී හැදෑරුවා කළමනාකරන ගිණුම්කරණයේ මූලික කාර්යභාරය. මේ කළමනාකරන ගිණුම්කරණයේ කාර්යභාරය ව්‍යාපාරයේ අභ්‍යන්තර කළමනාකරුවන්ගේ තීරණ ගැනීම අවශ්‍යතා සඳහා අවශ්‍ය තොරතුරු සැපීම. නැත්නම් ව්‍යාපාරයේ අභ්‍යන්තර කළමනාකරුවන් සිදු කරන සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, මේ පාලන කාර්යයන් සඳහා අවශ්‍ය තොරතුරු සැපීම. අපි අවධානය යොමු කළොත් මේ කළමනාකරුවන් විසින් කරන පාලන කාර්යයන් මේ පාලන කාර්යයන් වලදී වෙන්නේ මේ සැලසුම් කළ කාර්යයන් ඒ සැලසුම් අනුව ක්‍රියාත්මක වුණාදයි යම් කාල පරිච්ඡේදයක් අවසානයේදී සලකා බැලීම. එනම් සැලසුම් කළ අයුරින් ව්‍යාපාර කාර්යයන් සිදු වුණාද බව යම් කාල පරිච්ඡේදයක් අවසානයේ තහවුරු කර ගැනීම. උදාහරණයක් වශයෙන් ව්‍යාපාරයේ සම්පත් භාවිතයේ කාල පරිච්ඡේදයක් ආරම්භයේදී සැලසුම් කරනවා. ඊට පස්සේ ඒ කාල පරිච්ඡේදය අවසානයේ මේ සැලසුම් කළ අයුරින් ව්‍යාපාරයේ සම්පත් භාවිතා කළායිද යන්න තහවුරු කරගත යුතුයි. මේ සැලසුම් වලින් යම් බැහැරවීමක් තියෙනවා නම් කළමනාකරුවන්ට පුළුවන් මේ අවශ්‍ය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න. ඒතර මේ ආකාරයෙන් සැලකුවොත් මේ ව්‍යාපාරයේ ද්‍රව්‍ය ව්‍යාපාර ආයතනයක් භාවිතා කරන ද්‍රව්‍ය කියන්නේ ව්‍යාපාරයේ වැදගත් සම්පතක්. මේ ද්‍රව්‍ය සඳහා කාල පරිච්ඡේදයේ අවසානයේ සැලසුම් සකස් කරනවා. මිලදී ගන්න ආකාරය, ඒ වගේම ද්‍රව්‍ය නිෂ්පාදන කටයුතු සඳහා පරිභෝජනය කරන ආකාරය මේ සැලසුම් සකස් කරනවා කාල පරිච්ඡේදයේ ආරම්භයේ. කාල පරිච්ඡේදයේ අවසානයේදී අපි බලන්නේ මේ සැලසුම් කළ අයුරින් මේ ද්‍රව්‍ය පරිභෝජනයක් සිදු කළාද යන්න. මේ නිසා මේ ද්‍රව්‍ය සඳහා පාලන ක්‍රියාපිළිවෙත් ව්‍යාපාර ආයතනයක් අනුගමනය කළ යුතුයි. ඒ අනුව අද අපි අවධානය යොමු කරන්නේ මේ ද්‍රව්‍ය සඳහා පාලන ක්‍රියාපිළිවෙත් ව්‍යාපාර ආයතනයක් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ. මේ අනුව මේ වැඩසටහන අවසානයේ ඔබට මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් අවබෝධයක්, නිපුණතාවයක් ලබා ගත හැකි විය යුතුයි. ද්‍රව්‍ය පාලනයේ වැදගත්කම් පැහැදිලි කිරීම, ද්‍රව්‍ය පාලන අවස්ථා නම් කිරීම, ද්‍රව්‍ය මිලදී ගැනීම ක්‍රියාවලිය ඉදිරිපත් කිරීම, ඒ වගේම විශේෂයෙන් මේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන ආකාරය ගණනය කළ හැකි වීම. මේ ආකාරයට අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන අවසානයේ මෙන්න මේ කාරණා පිළිබඳ මේ වැඩසටහන තුලදී සාකච්ඡා කිරීමට. අපි මුලින්ම සලකා බැලුවොත් මේ ද්‍රව්‍ය කියන වචනයත් සමග ඔබ බොහෝ අවස්ථාවලදී මතක් වෙන්නේ නිෂ්පාදන ව්‍යාපාර. නමුත් නිෂ්පාදන ව්‍යාපාර වගේම සේවා සපයන ව්‍යාපාරත් මේ ද්‍රව්‍ය භාවිතා කරනවා. උදාහරණයක් වශයෙන් රෝහලක් විවිධ බෙහෙත් ද්‍රව්‍ය භාවිතා කරනවා. තව උදාහරණයක් ගත්තොත් අධ්‍යාපන ආයතනයක් විවිධ ලිපි ද්‍රව්‍ය භාවිතා කරනවා මේ සිය අධ්‍යාපන සේවාව සැපයීමේදී. මේ නිසා මේ ද්‍රව්‍ය නිෂ්පාදන මෙන්ම සේවා ආයතන වලට වැදගත් සම්පතක්. ඒ අනුව ද්‍රව්‍ය අනුව නිෂ්පාදනය සකස් කිරීමේදී, සේවාවක් සැපයීමේදී භාවිතා කරනු ලබන විවිධ ඇසුරුම් ද්‍රව්‍ය, නඩත්තු ද්‍රව්‍ය, අමුද්‍රව්‍ය වැනි දේ අපිට සලකන්න පුළුවන් ද්‍රව්‍ය. ඒතර මේ ද්‍රව්‍ය ඔබ මීට පෙර වැඩසටහන් වලදී සාකච්ඡා කරා මේ පිරිවැය ඒකකයේ සම්බන්ධයෙන්. අපි අවධානය යොමු කළා පිරිවැය ඒකකයේ සම්බන්ධයෙන්.
මොකද්ද මේ පිරිවැය ඒකකයක් කියන්නේ? සාමාන්‍යයෙන් නිෂ්පාදන ව්‍යාපාරය නම් ඒ නිෂ්පාදන ව්‍යාපාරයේ සිදු කරන නිෂ්පාදනයන් අපි කියනවා පිරිවැය ඒකක. සේවා ව්‍යාපාරයන් නම් ඒ සේවා ව්‍යාපාරයේ සපයන සේවාවන් වලට අපි කියනවා පිරිවැය ඒකක. તો සාමාන්‍යයෙන් ඔබගේ මට්ටමේදී පිරිවැය ඒකක වන්නේ යම් නිෂ්පාදනයක් හෝ යම් සේවාවක්. මේ පිරිවැය ඒකකයේ සමග හඳුනාගත හැකි බව අනුව අපිට ද්‍රව්‍ය වර්ග කරන්න පුළුවන් මේ ආකාරයෙන් ඍජු ද්‍රව්‍ය සහ වක්‍ර ද්‍රව්‍ය. මේ ඍජු ද්‍රව්‍ය කියන්නේ යම් ද්‍රව්‍යයක් ඒ පිරිවැය ඒකකය ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන භාණ්ඩය නැත්නම් ව්‍යාපාරයේ සපයන සේවාව සමග පැහැදිලිව හඳුනාගත හැකි නම් අපි ඒ ද්‍රව්‍ය කියනවා ඍජු ද්‍රව්‍ය. එහෙනම් මේ ද්‍රව්‍ය ඒ පිරිවැය ඒකකයේ සඳහා භාවිතා කළ බවට පැහැදිලිව හඳුනාගත ගන්න පුළුවන් නම් අපි කියනවා ඒ ද්‍රව්‍ය ඍජු ද්‍රව්‍ය. අපි උදාහරණයක් සැලකුවොත් ගෘහ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය. මේ ව්‍යාපාරයේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී භාවිතා කරනවා විවිධ දැව වර්ග, පොලිෂ්, වැලි කඩදාසි වැනි ද්‍රව්‍ය. ඒතර මේ ද්‍රව්‍ය මේ ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන ගෘහ භාණ්ඩ සමග පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. මේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී භාවිතා කළ බවට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අපි සලකනවා මෙවැනි ද්‍රව්‍ය ඒ ව්‍යාපාරයේ ඍජු ද්‍රව්‍ය. මේ ඍජු ද්‍රව්‍ය හැර අනිකුත් සියලුම ද්‍රව්‍ය ව්‍යාපාර ආයතනය භාවිතා කරන අනිකුත් සියලුම ද්‍රව්‍ය අපි කියනවා වක්‍ර ද්‍රව්‍ය. උදාහරණයක් වශයෙන් ව්‍යාපාරයේ භාවිතා කරන පිරිසුදු කිරීමේ ද්‍රව්‍ය. යන්ත්‍ර සූත්‍ර අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය. ඒතර මේ ආකාරයෙන් ව්‍යාපාර ආයතනයක අපිට හඳුනා ගන්න පුළුවන් ඍජු ද්‍රව්‍ය සහ වක්‍ර ද්‍රව්‍ය. දැන් අපි බලමු මේ ද්‍රව්‍ය පාලනයේ වැදගත්කම. ඇයි ව්‍යාපාර ආයතනය ද්‍රව්‍ය සඳහා විවිධ පාලන ක්‍රියාපිළිවෙත් අනුගමනය කරන්න පුළුවන්. ඒතර මේ වැදගත්කම සාකච්ඡා කිරීමේදී ඔබට හඳුනා ගන්න පුළුවන් මේ ද්‍රව්‍ය පාලනයෙන් ව්‍යාපාරයෙන් ලැබෙන වාසි. ඒතර අපි බලමු ප්‍රධාන වශයෙන් විශේෂයෙන්ම නිෂ්පාදන ව්‍යාපාර සඳහා මේ ද්‍රව්‍ය කියන්නේ මුළු පිරිවැයෙන් ඊටාම සැලකිය යුතු කොටසක්. ඒ වගේම මේ ව්‍යාපාරය භාවිතා කරන ද්‍රව්‍යයන්ගේ ගුණාත්මක භාවය මත අවසාන නිෂ්පාදිතයේ ගුණාත්මක භාවය තීරණය වෙනවා. ඒ අනුව ව්‍යාපාර ආයතනයක් තුළ සුදුසු පාලන ක්‍රමයක් පවතින ඕනේ මේ ගුණාත්මක භාවයෙන් යුතු ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා. ඒ වගේම යම් අවස්ථාවකදී ද්‍රව්‍ය අතිරික්ත තොගයක් ව්‍යාපාරයේ පැවතුනොත් මේ අතිරික්ත තොගය නිසා ව්‍යාපාරයට අතිරේක පිරිවැයක් දරන්න වෙනවා. මේ අතිරික්ත තොගය මගින් ව්‍යාපාරයේ ඒ ගබඩා පාසුකම් වල අවශ්‍යතාවය වැඩි වෙනවා. ඒ වගේම මේ අතිරික්ත තොගය සඳහා අතිරේක මෙහෙයුම් වීදම් දැරීමට සිදු වෙනවා. මේ නිසා ව්‍යාපාර ආයතනයක අතිරික්ත තොගයක් යම් අවස්ථාවක පැවතුනොත් මේ සඳහා අතිරේක පිරිවැයක් දරන්න වෙනවා. මේක ව්යාපාරයට අවාසිදායක තත්ත්වයක්. මේ නිසා ව්‍යාපාර ආයතනයක සුදුසු පාලන ක්‍රමවේදයක් පැවතිය යුතුයි මේ අතිරික්ත තොග වළක්වා ගැනීම සඳහා. ඒ වගේම තොග අතිරික්තතාවය නිසා වැඩිපුර ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා ව්‍යාපාරයට. මේ අතිරේක ප්‍රාග්ධනය සඳහාද පිරිවැයක් දරන්න සිදු වෙනවා. මේ නිසා මේ ද්‍රව්‍ය අතිරික්තය ව්‍යාපාරයට අවාසිදායකයි. සුදුසු පාලන ක්‍රමවේදයක් මගින් මේ අතිරික්ත තොග වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම යම් අවස්ථාවක ද්‍රව්‍ය ඌනතාවයක් ව්‍යාපාරයේ ඇති වුණොත් මේ ද්‍රව්‍ය ඌනතාවය නිසා නිෂ්පාදන කටයුතු වෙනහිටනවා. ඒ වගේම මේ ද්‍රව්‍ය ඌනතාවය නිසා හදිසි මිලදී ගැනීම ව්‍යාපාර ආයතනයට සිදු කරන්න වෙනවා. එහෙනම් ඔබට පේනවා මේ ද්‍රව්‍ය ඌනතාවය ඇතිවීමත් ව්‍යාපාරයට අවාසිදායකයි. හැබැයි ව්‍යාපාරයේ සුදුසු යම් පාලන ක්‍රමවේදයක් තියෙනවා නම් මේ ද්‍රව්‍ය අතිරික්තතා ඌනතා වළක්ව ගන්න මේ මගින් මේ දැරීමට සිදුවන අතිරේක පිරිවැය අවම කරගන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි මේ ද්‍රව්‍ය පාලනයේ වැදගත්කම. ඒ වගේම ඔබට පැහැදිලි මේ ද්‍රව්‍ය පාලනය තුලින් ව්‍යාපාර ආයතනයේ ලැබෙන වාසි. දැන් බලමු ඔබගේ විශේෂ දේශය අනුව ප්‍රධාන වශයෙන්
ද්‍රව්‍ය පාලන අවස්ථා තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. ද්‍රව්‍ය මිලදී ගැනීමේදී යම් පාලනයක් ක්‍රමවේදයක් ව්‍යාපාර ආයතන තුල පැවතිය යුතුයි. මේ මගින් නිසි ගුණත්වයෙන් යුතු ද්‍රව්‍ය નિયમિત වේලාවට මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ද්‍රව්‍ය ගබඩා කිරීමේදී ව්‍යාපාර ආයතනයේ සුදුසු පාලන ක්‍රමවේදයක් පැවතිය යුතුයි. මේ මගින් ද්‍රව්‍යවල ගුණාත්මක භාවය ආරක්ෂා වෙනවා. નિયમિત වේලාවට ද්‍රව්‍ය ව්‍යාපාර ආයතනයේ ගබඩාවෙන් අදාළ නිෂ්පාදනාංශ වලට නිකුත් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ද්‍රව්‍ය නිකුත් කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාර ආයතනයේ සුදුසු පාලන ක්‍රමවේදයක් පැවතිය යුතුයි. ඒතර මේ කාරණා තුනම ඔබගේ විෂය නිර්දේශය අනුව ඔබ අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍යයි. අද වැඩසටහනේ අපි අවධානය යොමු කරන්නේ මේ ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ව්‍යාපාර ආයතනය භාවිතා කරනු ලබන විවිධ පාලන ක්‍රමවේදයන් හැදෑරීම. ඒ අනුව අද වැඩසටහනින් අපි ආවරණය කරන මේ ද්‍රව්‍ය මිලදී ගැනීමට අදාළ පාලනයන් ඊළඟ වැඩසටහන් දෙක තුලදී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා මේ ද්‍රව්‍ය ගබඩා කිරීම සහ ද්‍රව්‍ය නිකුත් කිරීමට අදාළ පාලන ක්‍රමවේදයන්. දැන් අපි බලමු මේ මිලදී ගැනීමට අදාළ පාලන ක්‍රමවේදයන්. ඔබගේ විෂය නිර්දේශය අනුව මේ යටතේ ඔබ අධ්‍යයනය කළ යුතුයි ව්‍යාපාර ආයතනයක් මේ ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත. ඒ වගේම ඔබ අධ්‍යයනය කළ යුතුයි කොහොමද ව්‍යාපාර ආයතනය තීරණය කරන්නේ වරකට මිලදී ගත යුතු යෝග්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය. වරකට මිලදී ගත යුතු ප්‍රශස්ත ද්‍රව්‍ය ප්‍රමාණය. අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. අපි මේකට කියනවා ආර්ථික ඇණවුම් ප්‍රමාණය. ඒ අනුව ඔබගේ විෂය නිර්දේශය අනුව ප්‍රධාන වශයෙන් ඔබ අධ්‍යයනය කළ යුතුයි ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටිය. ඒ වගේම ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන ආකාරය. දැන් මුලින්ම අපි බලමු මේ ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටිය. කොහොමද ව්‍යාපාර ආයතනයක් මේ ද්‍රව්‍ය මිලදී ගැනීම සිදු කරන ආකාරය වඩාත් යෝග්‍ය ක්‍රියාපටිපාටිය. අපි මුලින්ම ගත්තොත් ඔබ දන්නවා මිලදී ගැනීම සාමාන්‍යයෙන් ව්‍යාපාර ආයතනයක සිදු කරන්නේ වෙනමම අංශයක් මගින්. අපි සාමාන්‍යයෙන් කියනවා ගැනුම් අංශය නැත්නම් සැපයුම් අංශය. මේ ගැනුම් අංශය හෝ සැපයුම් අංශය සැපයුම් අංශයට තමයි මිලදී ගැනීම සඳහා අදාළ බලතල පැවරී තිබෙන්නේ. හැබැයි ද්‍රව්‍ය පිළිබඳ දැනට තිබෙන ද්‍රව්‍ය ප්‍රමාණය ද්‍රව්‍ය මිලදී ගත යුතු කොපමණ ප්‍රමාණයක්ද ද්‍රව්‍ය අවශ්‍ය අවස්ථාව මේ පිළිබඳ විස්තර දන්නේ ව්‍යාපාරයේ ගබඩාව. දැන් බලන්න මිලදී ගැනීම සඳහා අදාළ බලතර පැවරී තිබෙන්නේ ව්‍යාපාරයේ ගැනුම් අංශයට නැත්නම් සැපයුම් අංශයට. හැබැයි ද්‍රව්‍ය පිළිබඳ විස්තර තියෙන්නේ ව්‍යාපාරයේ ගබඩාවේ. මේ නිසා ද්‍රව්‍ය මිලදී ගත යුතු අවස්ථාවට පැමිණි විට ගබඩාව දැනුම් දෙනවා මේ ගැනුම් අංශයට ද්‍රව්‍ය මිලදී ගැනීම ආරම්භ කරන ලෙස. ඒතර ඔබට පේනවා මේ ද්‍රව්‍ය මිලදී ගැනීම ආරම්භ වෙන්නේ ව්‍යාපාරයේ ගබඩාවේ. ගබඩාව තමයි ගැනුම් අංශයට දැනුම් දෙන්නේ කොපමණ ද්‍රව්‍ය ප්‍රමාණයක් මිලදී ගත යුතු අවස්ථාව. ඒතර මේ දැනුම් දීම සිදු කරන්නේ බලන්න ඔබට පේනවා ගැනුම් අධ්‍යාචනා පත්‍රයක් මාර්ගයෙන්. ඒතර ගබඩාව පිළියෙල කරනවා මේ යම් ද්‍රව්‍යයක් මිලදී ගත යුතු අවස්ථාවට පැමිණි පසු ගබඩාව පිළියෙල කරනවා ගැනුම් අධ්‍යාචනා පත්‍රය. මේ ගැනුම් අධ්‍යාචනා පත්‍රය යවනවා ව්‍යාපාරයේ සැපයුම් අංශය නැත්නම් ගැනුම් අංශයට මේ ද්‍රව්‍ය මිලදී ගැනීම ආරම්භ කරන ලෙස. ඒතර සාමාන්‍යයෙන් ඔබට දකින්න පුළුවන් මේ ආකාරයෙන් ගැනුම් අධ්‍යාචනා පත්‍රයක් පිළියෙල කරනවා ගබඩාව ගැනුම් අංශයට යැවීම සඳහා. බලන්න මේ ගැනුම් අධ්‍යාචනා පත්‍රය තුල ප්‍රධාන වශයෙන් ඇතුළත් වෙන්නේ මේ ද්‍රව්‍ය පිළිබඳ විස්තර.
මිලදී ගත යුතු ද්‍රව්‍ය පිළිබඳ විස්තර. ඔබ වරදවා වටහා ගන්න එපා මෙය නිශ්චිත ආකෘතියක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ ආකෘතිය තුල මම පෙන්නලා තියෙන්නේ මූලිකව ඇතුළත් වෙන තොරතුරු. ඒතර ප්‍රායෝගිකව මීට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් ව්‍යාපාර ආයතනයක් නැත්නම් ගබඩාව පිළියෙල කරන මේ ගැනුම් අධ්‍යාචනය තුල ඇතුළත් වෙන්න පුළුවන්. හැබැයි මූලිකව දැන් බලන්න මේ ගැනුම් අධ්‍යාචනයේ අරමුණ ගබඩාව දැනුම් දෙන්න අවශ්‍යයි ගැනුම් අංශයට කුමන ද්‍රව්‍ය කොපමණ ප්‍රමාණයක් මිලදී ගත යුතු යන්න. එහෙනම් මූලිකව මේ ගැනුම් අධ්‍යාචනය තුල ඇතුළත් වෙන්නේ මේ ද්‍රව්‍යයේ සංකේතාංකය විස්තරය සහ ද්‍රව්‍ය ඇනෝම් කළ යුතු ප්‍රමාණය. ඊට අමතරව දිනය මේ ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍ර අංකය ඒ වගේ මේ ද්‍රව්‍ය අවශ්‍ය අංශය අවශ්‍ය ළඟම දිනේ නැත්නම් අවශ්‍ය මොන කාලය තුලද මේ ද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ මේ ආකාරයෙන් ගැනුම් අධ්‍යාචනා පත්‍රයක් ගබඩාව පිළියෙල කරලා ගැනුම් අංශයට යැවීම සිදු වෙනවා. ඊළඟට වෙන්නේ ගැනුම් අංශය මේ ගැනුම් අධ්‍යාචනා පත්‍රය අනුව කටයුතු කරනවා. මේ ගැනුම් අධ්‍යාචනා පත්‍රයේ සඳහන් ද්‍රව්‍ය ගැනුම් අංශය මිලදී ගැනීම සඳහා අදාළ කටයුතු කරනවා. ඒ සඳහා මුලින්ම ගැනුම් අංශය සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගන්න අවශ්‍යයි. මේ සඳහා ගැනුම් අංශය මිල විමසීම් කරනවා. විවිධ සැපයුම්කරුවන්ගේ මිල විමසීම් කරනවා. අපි කියනවා මිල කැඳවුම් ලබා ගන්නවා. නැත්නම් මිල කතන ලබා ගන්නවා. ප්‍රයිස් quotations ලබා ගන්නවා. ඒතර මේ මිල විමසීම්, මිල කතන නැත්නම් මිල කැඳවුම් විශ්ලේෂණයක් කරලා ගැනුම් අංශය තෝරා ගන්නවා මේ ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සුදුසු සැපයුම්කරුවෙකු. ඊළඟට මේ සැපයුම්කරුවට දැනුම් දෙන්න අවශ්‍යයි කුමන ද්‍රව්‍ය කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද යන්න. මේ සඳහා ගැනුම් අංශය හොඳට මතක තියාගන්න ගැනුම් අංශය ගැනුම් ඇනෝමක් පිළියෙල කරලා අදාළ සැපයුම්කරුවට යැවීම සිදු වෙනවා. දැන් බලන්න ගැනුම් ඇනෝම තවත් ලේඛනයක් මේ මිලදී ගැනීම සඳහා භාවිතා කරන නැත්නම් මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ ඇතුළත් ලේඛනයක්. බලන්න ගැනුම් ඇනෝම හදන්නේ කවුද? ගැනුම් අංශය. ඒතර ගැනුම් අංශය ගැනුම් ඇනෝම පිළියෙල කරලා ඒ සැපයුම්කරුවට යවනවා. එහෙනම් මේ ගැනුම් ඇනෝම තුන ප්‍රධාන වශයෙන් ඇතුළත් වෙන්නේ මිලදී ගත යුත්තේ කුමන ද්‍රව්‍ය කොපමණ ප්‍රමාණයක් මොන කාලය තුල මේ ව්‍යාපාරයට සැපිය යුතුද යන්නේ. ඒතර මේ ආකාරයෙන් ගැනුම් අංශය ක්‍රියාත්මක වෙනවා. මේ තෝරාගත් සැපයුම්කරුට ගැනුම් ඇනෝම යැවීම සිදු වෙනවා. ඊළඟට සිද්ධ වෙන්නේ මේ සැපයුම්කරු ව්‍යාපාරයට භාණ්ඩ නැත්නම් ඒ ඇනෝම් කළ තොග බාර දීම. ඒතර සැපයුම්කරුගෙන් ව්‍යාපාරයට තොග ලැබීමේදී ඔබ දන්නවා තොග ලැබෙන්නේ ගබඩාව. තොග ලැබීමේදී ගබඩාව පිළියෙල කරනවා භාණ්ඩ ලැබීමේ පත්‍රිකාව. බලන්න ඔබට පේනවා මේ ගැනුම් ගනුදෙනුවට අදාළ තවත් ලේඛනයක්. අපි කියන මූලාශ්‍ර ලේඛන. භාණ්ඩ ලැබීමේ පත්‍රිකාව. මේ භාණ්ඩ ලැබීමේ පත්‍රිකාව කවුද පිළියෙල කරන්නේ? ගබඩාව. මේ භාණ්ඩ ලැබීමේ පත්‍රිකාවේ මොකද්ද වෙන්නේ? අර සැපයුම්කරු ව්‍යාපාරයට ලබා දුන්න භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් වෙනවා. ඒතර මේ ආකාරයෙන් භාණ්ඩ ලැබීමේ පත්‍රිකාව ගබඩාව පිළියෙල කරනවා. මේ තුල සඳහන් වෙන්නේ සැපයුම්කරු ව්‍යාපාරයට ගෙනවිත් බාර දෙන ලද තොග පිළිබඳ විස්තර. ඊළඟට අවසානයේ ඔබට දකින්න පුළුවන් මේ භාණ්ඩ ලැබීමේ පත්‍රිකාවක සාමාන්‍යයෙන් ඇතුළත් වෙන තොරතුරු. මම නැවතත් මතක් කරන්න කැමති මේ නිශ්චිත ආකෘතියක් නෙමෙයි. මම මෙම රූප සටහනෙන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් භාණ්ඩ ලැබීමේ පත්‍රිකාවක ඇතුළත් වන තොරතුරු අධ්‍යයනය කිරීම සඳහා. බලන්න මේ භාණ්ඩ ලැබීමේ පත්‍රිකාව අංකයක් තියෙනවා, දිනයක් තියෙනවා, සැපයුම්කරුගේ නම, ඇනෝම් කළ දෙපාර්තමේන්තු, ඒ වගේම විශේෂයෙන් මේ ගබඩාවට ලැබුණු භාණ්ඩ නැත්නම් තොග පිළිබඳ විස්තර. කුමන සංකේතාංකය යටතේ ඒ තොග පිළිබඳ විස්තර සහ ලැබුණු ප්‍රමාණය. ඒතර මේ ආකාරයෙන් සැපයුම්කරුගෙන් තොග ගබඩාවට ලැබීමේදී ඒ සඳහා ගබඩාව පිළියෙල කරනවා භාණ්ඩ ලැබීමේ පත්‍රිකාව.
දැන් ඔබට මතක ඇති මේ ගැනුම් ගනුදෙනුව පුරාවටම මූලාශ්‍ර ලේඛන තුනක් අපි සලකා බැලුවා. මුලින්ම ගබඩා අධ්‍යාචනය, ඊළඟට ගැනුම් ඇනෝම, ඊළඟට භාණ්ඩ ලැබීමේ පත්‍රිකාව. ඊළඟට මේ සැපයුම්කරුට මුදල් ගෙවීමේදී මේක කරන්නේ සාමාන්‍ය ව්‍යාපාරයේ ගිණුම් අංශය. මේ සැපයුම්කරුට මුදල් ගෙවීමේදී සාමාන්‍ය ගිණුම් අංශය තහවුරු කර ගැනීම අවශ්‍යයි. මේ මුදල් ගෙවන්නේ ව්‍යාපාරයට භෞතිකව ලැබුණු තොග සඳහාද? මේ මුදල් ගෙවන්නේ ව්‍යාපාරයේ ඇනෝම් කළ තොග සඳහාද? මේ නිසා ගිණුම් අංශය මේ ඉන්වොයිසිය, සැපයුම්කරුගෙන් ලැබුණු ඉන්වොයිසිය, ගැනුම් ඇනෝම සහ භාණ්ඩ ලැබීමේ පත්‍රිකාව එකිනෙක සංසන්දනය කිරීමක් සිදු වෙනවා. ඉන්වොයිසිය සංසන්දනය කරනවා භාණ්ඩ ලැබීමේ පත්‍රිකාව සමග. ඒ මගින් තහවුරු කරගන්නවා මේ තොග සඳහා නැත්නම් මේ සැපයුම්කරු පිළියෙල කළ ඉන්වොයිසියේ සඳහන් වෙන්නේ ව්‍යාපාරයට සත්‍ය වශයෙන් ලැබුණු තොග පිළිබඳ විස්තරද. ඒ වගේම ඉන්වොයිසිය සංසන්දනය කරනවා මේ ගැනුම් ඇනෝම සමග. ඒ මගින් තහවුරු කරගන්නවා ව්‍යාපාරයේ සත්‍ය වශයෙන් ඇනෝම් කළ තොග සඳහාද මේ සැපයුම්කරුට ගෙවීම සිදු වෙන්නේ. දැන් බලන්න මේ එකිනෙක මූලාශ්‍ර ලේඛන එකිනෙකට සංසන්දනය කරලා ගිණුම් අංශයේ තහවුරු කරගත්තාට පස්සේ තමයි අදාළ සැපයුම්කරුට ගෙවීම සිදු වෙන්නේ. දැන් ඔබට පේනවා මේ මිලදී ගැනීම ක්‍රියාවලිය තුළ මූලාශ්‍ර ලේඛන යම් යම් මූලාශ්‍ර ලේඛන ඇතුළත් ඉන්වොයිසිය, ඇනෝම, භාණ්ඩ ලැබීම් පත්‍රිකාව, ගබඩා අධ්‍යාචනය. මේ මූලාශ්‍ර ලේඛනවල වැදගත්කම දැන් ඔබට පැහැදිලි වෙනවා. ඒතර මේ මූලාශ්‍ර ලේඛන තුලින් අවසානයේ අදාළ සැපයුම්කරුට ගෙවීමේදී ගිණුම් අංශයට පැහැදිලිව තහවුරු කරගන්න පුළුවන් මේ ගෙවන භාණ්ඩ භෞතික ව්‍යාපාරයට ලැබිලාද? ඒ වගේම මේ ගෙවන්නේ ව්‍යාපාරයේ සත්‍ය වශයෙන් ඇනෝම් කළ තොග සඳහාද? ඒතර මේ ආකාරයට ගැනුම් මිලදී ගැනුම් ක්‍රියාවලිය ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වෙනවා. දැන් මේ ක්‍රියාවලිය තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා අපි සරල ක්‍රියාකාරකමක් සලකා බලමු. ඒතර මේ ක්‍රියාකාරකම තුල ඔබට පේනවා ගැනුම් ගනුදෙනුවට අදාළ මූලාශ්‍ර ලේඛන සඳහන් වෙනවා. ඔබ සඳහන් කළ යුත්තේ මේ මූලාශ්‍ර ලේඛන පිළියෙල කරන්නේ කවුද? මේ මූලාශ්‍ර ලේඛන යොමු කරන්නේ මොන දෙපාර්තමේන්තුව නැත්නම් කාටද? එමෙන්ම ඔබ සඳහන් කළ යුතුයි මේ මූලාශ්‍ර ලේඛන පිළියෙල කරන්නේ කුමක් සඳහාද යන්නේ. සරලව ඔබ සටහන් කරගන්න අපි බලමු මේ එකිනෙක මූලාශ්‍ර ලේඛන පිළියෙල කිරීම, යොමු කිරීම මොන කාටද යොමු කිරීම සිදුවන්නේ? ඒ වගේම මේ මූලාශ්‍ර ලේඛනය පිළියෙල කිරීමේ අරමුණ. අපි පළවෙනි මූලාශ්‍ර ලේඛනය ගත්තොත් ඔබ සරලව සටහන් කරගන්න අපි කතා කරන්නේ ගැනුම් අධ්‍යාචනය, මිල කතන නැත්නම් මිල කැඳවුම්, ගැනුම් ඇනෝම්, භාණ්ඩ ලැබීමේ තුණ්ඩුව සහ ඉන්වොයිසිය පිළිබඳ. දැන් අපි බලමු මේ එකිනෙක මූලාශ්‍ර ලේඛන පිළියෙල කිරීම සිදුවන්නේ කවුරු මගින්ද? යොමු කරන්නේ කාටද? සහ මේ පිළියෙල කිරීමේ අවශ්‍යතාවය. මුලින් බලමු ගැනුම් අධ්‍යාචනය. ගැනුම් අධ්‍යාචනය. ඔබට මතකයි ගැනුම් ගනුදෙනුව ආරම්භ වෙන්නේ ගබඩාවෙන්. ගබඩාව තමයි දැනුම් දෙන්නේ ගැනුම් අංශයට. කුමන භාණ්ඩ නැත්නම් කුමන වර්ගයේ තොග කොපමණ ප්‍රමාණයක් මිලදී ගත යුතුද යන්න. ඒතර ගබඩාව තමයි මේ දැනුම් දීම කරන්නේ ගැනුම් අධ්‍යාචනා පත්‍රයක් පිළියෙල කිරීම මාර්ගය. එහෙනම් ගැනුම් අධ්‍යාචනා පත්‍රය පිළියෙල කරන්නේ ගබඩාව, යොමු කරන්නේ ව්‍යාපාරයේ ගැනුම් අංශයට. ඒතර මේ අධ්‍යාචනා පත්‍රයේ අරමුණ තොග මිලදී ගැනීමේ අවශ්‍යතාවය ගැනුම් අංශයට දැනුම් දීම. ඒතර මේ ආකාරයෙන් ඔබට මතක තියාගන්න පුළුවන් ගැනුම් අධ්‍යාචනා පත්‍රය පිළියෙල කිරීම, යොමු කිරීම සහ එහි අරමුණ. ඊළඟට අපි බලමු මිල කතන නැත්නම් මිල කැඳවුම්. දැන් මේ මිල කැඳවුම් කුමන අවස්ථාවේද අවශ්‍ය? දැන් බලන්න ගැනුම් අධ්‍යාචනා පත්‍රයේ
මගින් ගැනුම් අංශයට දැනුම් දුන්නා කුමන භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් මිලදී ගත යුතුද යන්න. ඒතර මේ මිල කැඳවුම් මගින් ගැනුම් අංශය මේ ගැනුම් අධ්‍යාචනා පත්‍රය අනුව ඊළඟට ක්‍රියාත්මක වෙනවා. ගැනුම් අංශය කරන්නේ මේ මිල කැඳවුම් විවිධ සැපයුම්කරුවන්ගෙන් ලබා ගන්නවා. ඒ මගින් සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගන්නවා. එහෙනම් මේ මිල කැඳවුම් පිළියෙල කරන්නේ කවුද? පිළියෙල කරන්නේ සැපයුම්කරුවන්. ගැනුම් අංශය විවිධ සැපයුම්කරුවන්ගෙන් මිල කැඳවුම් ලබා ගන්න. පිළියෙල කරන්නේ සැපයුම්කරුවන්. ඒ වගේ මිල කැඳවුම් යොමු කරන්නේ ව්‍යාපාරයේ ගැනුම් අංශයට. කුමක් සඳහාද? මේ ගැනුම් අංශය ලබා ගන්න ඕනේ තොරතුරු මේ එක් සැපයුම්කරුවන් මේ ව්‍යාපාරයට අවශ්‍ය තොග සැපයේ හැකි මිල ගණන්. එහෙනම් කුමක් සඳහාද? තොග සැපයේ හැකි මිල ගණන් දැනුම් දීම සඳහා. මේ පිළියෙල කරන්නේ සැපයුම්කරු. ඒ වගේම මේ මිල කැඳවුම් එවන්නේ ව්‍යාපාරයේ ගැනුම් අංශය. අපි ඊළඟට බලමු ගැනුම් ඇනෝම්පත්. ඒතර මේ ආකාරයෙන් මිල කැඳවුම් ගැනුම් අංශය ලබා ගත්තට පස්සේ ගැනුම් අංශය කරන්නේ මේ මිල කැඳවුම් විශ්ලේෂණය කරනවා. මේ විශ්ලේෂණයේ මගින් ගැනුම් අංශය තෝරා ගන්නවා මේ තොග ඇනෝම් කළ යුතු සුදුසු සැපයුම්කරුවෙකු. ඊළඟට වෙන්නේ මේ සැපයුම්කරුට දැනුම් දෙනවා මේ තොග මේ කාලය තුල මේ ප්‍රමාණයෙන් අවශ්‍ය බව. මේ දැනුම් දීම කරන්නේ ගැනුම් ඇනෝම පිළියෙල කරලා එය අදාළ සැපයුම්කරුට යොමු කිරීමෙන්. එහෙනම් ගැනුම් ඇනෝම පිළියෙල කරන්නේ ව්‍යාපාරයේ ගැනුම් අංශය. ඒ ගැනුම් ඇනෝම යොමු කරන්නේ ඒ තෝරාගත් සැපයුම්කරුට. කුමක් සඳහාද? තොග ඇනෝම් කිරීම සඳහා. තොග ඇනෝම් කිරීම සඳහා. ඊළඟට අපි බලමු භාණ්ඩ ලැබීමේ පත්‍රිකාව නැත්නම් භාණ්ඩ ලැබීමේ තුණ්ඩුව. මේ භාණ්ඩ ලැබීමේ තුණ්ඩුව පිළියෙල කරන්නේ ගබඩාව. සැපයුම්කරුගෙන් තොග ව්‍යාපාරයට ලැබෙනකොට ගබඩාව පිළියෙල කරනවා භාණ්ඩ ලැබීමේ තුණ්ඩුව. මේ පිළියෙල කරන්නේ ගබඩාව. ඒතර මේ භාණ්ඩ ලැබීමේ තුණ්ඩුව යොමු කරනවා ව්‍යාපාරයේ ගැනුම් අංශයට, ඒ වගේම ගිණුම් අංශයට. ගැනුම් අංශයට යොමු කරන්නේ ගැනුම් අංශයට දැනුම් දෙන්න අවශ්‍යයි. ගැනුම් අංශය අර ඇනෝම් කළ තොග ලැබුණු බව. ඒතර භාණ්ඩ ලැබීමේ තුණ්ඩුවේ එක පිටපතක් යවනවා සාමාන්‍ය ව්‍යාපාරයේ ගැනුම් අංශයට. ඒ වගේම ගිණුම් අංශයටත් පිටපතක් ලබා දෙන්න අවශ්‍යයි. ඔබට මතක ඇති සැපයුම්කරුට ගෙවීමේදී ගිණුම් අංශයේ තහවුරු කර ගැනීම අවශ්‍යයි. මේ ඇනෝම් කළ භාණ්ඩ සත්‍ය වශයෙන් ව්‍යාපාරයට ලැබුණාද යන්න. ඒතර මේ සඳහා ගබඩාව මේ භාණ්ඩ ලැබීමේ තුණ්ඩුවේ පිටපතක් යවනවා ගිණුම් අංශයට. ඒතර මේ භාණ්ඩ ලැබීමේ තුණ්ඩුවේ අරමුණ මේ ඇනෝම් කළ තොග ව්‍යාපාරයේ ගබඩාවට ලැබුණු බව දැනුම් දීම. අපි අවසාන වශයෙන් කතා කරන ඉන්වොයිසිය. ඉන්වොයිසිය පිළියෙල කරන්නේ සැපයුම්කරු. ඉන්වොයිසිය ව්‍යාපාරයේ ගිණුම් අංශයේ තමයි සැපයුම්කරු ගෙනවිත් බාර. ඒතර මේ ඉන්වොයිසිය පිළියෙල කිරීමේ අරමුණ ඒ සැපයුම්කරුට සපයන ලද භාණ්ඩ සඳහා ව්‍යාපාරයෙන් මුදල් අය කර ගැනීම. ඒතර මේ ආකාරයෙන් ඔබ ඉතා හොඳින් හැදෑරිය යුතුයි මේ ගැනුම් ක්‍රියාවලියට අදාළ මූලාශ්‍ර ලේඛන පිළියෙල කිරීම යොමු කිරීම සිදු කරන්නේ කවුරුන්ද? ඒ වගේම එක් මූලාශ්‍ර ලේඛනය පිළියෙල කිරීමේ අවශ්‍යතාවය. ඒතර මේ ආකාරයෙන් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් මිලට ගැනීමේ ක්‍රියාවලිය. ඊළඟට අපි බලන්නේ මේ ද්‍රව්‍ය මිලට ගැනුම් පාලනය හා සම්බන්ධ අපි කතා කළා දැන් මිලට ගැනීමේ ක්‍රියාවලිය. අපි බලන්නේ දෙවෙනි කොටස ආර්ථික ඇනෝම් ප්‍රමාණය ඇනෝම් කිරීම. මේ ඉතා වැදගත් මේ පළමු කොටස හා සමානව මේ දෙවෙනි කොටසත් ඉතා වැදගත් ඔබගේ විභාග අවශ්‍යතාව සඳහා. ඒතර මේ අපි බලමු මොකද්ද මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියන්නේ. අපි කෙටියෙන් කියනවා නම් EOQ.
economic order quantity EOQ. එතකොට මේ ආර්ථික ඇණවුම් ප්‍රමාණයෙන් අදහස් වෙන්නේ අපි ආර්ථික කියන වචනේ අමතක කරොත් ඇණවුම් ප්‍රමාණය කියන්නේ වරකට මිලදී ගත යුතු හොඳම ප්‍රමාණය. වරකට මිලදී ගත යුතු ප්‍රශස්ත තොග ඒකක ප්‍රමාණය. අපි කියනවා ආර්ථික ඇණවුම් ප්‍රමාණය. එතකොට මේ ආර්ථික කියන වචනයෙන් අදහස් වෙන්නේ ව්‍යාපාරයේ මේ තොග සඳහා දරන මුළු පිරිවැය අවම වන පරිදි ඉතා වැදගත් මේ තොග සඳහා දරන මෙතනදී අපි කතා කරන්නේ ද්‍රව්‍ය තොග. එහෙනම් ද්‍රව්‍ය තොග සඳහා දරන මේ මුළු පිරිවැය ද්‍රව්‍ය තොග සඳහා දරන මුළු පිරිවැය අවම වන පරිදි වරකට ඇණවුම් කළ යුතු ප්‍රමාණය. අපි කියනවා ආර්ථික ඇණවුම් ප්‍රමාණය. එතකොට අපි සාමාන්‍ය සලකන්නේ කාල පරිච්ඡේදයක් විදිහට වර්ෂය. එන ආර්ථික ඇණවුම් ප්‍රමාණය ඔබට කියන්න පුළුවන් ද්‍රව්‍ය තොග සඳහා දරන වාර්ෂික මුළු තොග පිරිවැය මුළු පිරිවැය අවම වන පරිදි වරකට ඇණවුම් කළ යුතු ප්‍රමාණය. බයිතා පැහැදිලිව මේ ආර්ථික ඇණවුම් ප්‍රමාණයේ අදහස අධ්‍යයනය කළ යුතුයි. ඊළඟට ඔබට දැක ගන්න පුළුවන් මේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන ආකාරය. අපි කියනවා ආර්ථික ඇණවුම් ප්‍රමාණ ආකෘතිය. අපි මේ පිළිබඳ පසුව සාකච්ඡා කරමු. මුලින්ම අපි හදාරමු මේ මුළු පිරිවැය කියන්නේ මොකක්ද? මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ ද්‍රව්‍ය තොග සඳහා දරන මුළු පිරිවැය අවම කරන්න. එහෙනම් අපි දැනගත යුතුයි මේ මුළු පිරිවැයේ අදහස නැත්නම් මේ මුළු පිරිවැයේ මොනවද මේ ඇතුළත් වෙන්නේ? ඒතර මුලින්ම අපි ඒ පිළිබඳ සාකච්ඡා කරමු. ඊළඟට අපි බලමු මේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන ආකාරය. ඒතර මේ මුළු පිරිවැය ගත්තොත් නැත්නම් ද්‍රව්‍ය පිරිවැය ගත්තොත් ඒ තුල ප්‍රධාන වශයෙන් ඇතුළත් වෙනවා ගැනුම් මිල, ඇණවුම් පිරිවැය සහ තබා ගැනීමේ පිරිවැය. මීට අමතරව වෙනත් පිරිවැය ඇතුළත් වෙනවා. තොග නොමැතිවීමේ පිරිවැය මේ ආකාරයෙන් විවිධ පිරිවැය ඇතුළත් වෙනවා. නමුත් ඔබගේ මට්ටමේදී මේ තුන ප්‍රමාණවත්. ඒතර මුළු පිරිවැය තුල ඇතුළත් වෙනවා ප්‍රධාන අයිතම තුනක් ගැනුම් මිල, ඇණවුම් පිරිවැය සහ තබා ගැනීමේ පිරිවැය. අපි මුලින්ම බලමු මේ ගැනුම් මිල. මේ ගැනුම් මිල කියන්නේ මේ තොග සඳහා ද්‍රව්‍ය සඳහා සැපයුම් කරුට ගෙවෙන මිල නැත්නම් වටිනාකම. ඔබ දන්නවා සැපයුම් කරු මුදල් අය කරගන්න මේ ද්‍රව්‍ය ව්‍යාපාරයට ගෙනවිත් බාර දුන්නාට පස්සේ සැපයුම් කරු ව්‍යාපාරයේ ගිණුම් අංශයට ඉන්වොයිස් එකක් බාර දෙනවා. මේ ඉන්වොයිස් එක සඳහන් වෙන්නේ ද්‍රව්‍ය සඳහා සැපයුම් කරු අය කරන මිල. අපි ඒකට කියනවා ද්‍රව්‍ය ගැනුම් මිල. ද්‍රව්‍ය ගැනුම් මිල. ඒතර මේ ද්‍රව්‍ය පිරිවැය එක් ප්‍රධාන කොටසක්. මේ ද්‍රව්‍ය ගැනුම් මිල. ඊට අමතරව ද්‍රව්‍ය පිරිවැය තුල ඇතුළත් වෙනවා ඇණවුම් පිරිවැය. මේ ඇණවුම් පිරිවැය කියන්නේ ඔබට පහසුවෙන් මතක තියාගන්න පුළුවන් ද්‍රව්‍ය මිලදී ගැනීම ආරම්භයේ සිට ගබඩාවට ලැබීම තෙක් දරන සියලු වියදම් ඇණවුම් පිරිවැය. ඉතා පහසුවෙන් ඔබට මතක තියාගන්න පුළුවන් මේ ඇණවුම් පිරිවැය. ද්‍රව්‍ය මිලදී ගැනීම ආරම්භයේ සිට ඒ ද්‍රව්‍ය තොග ගබඩාවට ලැබෙන තෙක් දරන සියලු වියදම් අපි කියනවා ඇණවුම් පිරිවැය. ඔබට මතකයි පසුගිය කොටසේ අපි සාකච්ඡා කළා මිලදී ගැනීම ආරම්භ වෙන්නේ ගබඩාව ගැනුම් අංශයට ගැනුම් අධ්‍යාචනයක් යොමු කළාට පස්සේ. මේ ගැනුම් අධ්‍යාචනයේ පිළියෙල කිරීම තැන සිට ද්‍රව්‍ය ගබඩාවට ලැබෙන තෙක්. ඔබට මතක ඇති පසුගිය කොටසේ අධ්‍යයනය කළා ද්‍රව්‍ය ගබඩාවට ලැබීමේදී භාණ්ඩ ලැබීමේ පත්‍රිකාවක් ගබඩාව පිළියෙල කරනවා. එහෙනම් ගැනුම් අධ්‍යාචනය යොමු කිරීමේ තැන සිට ද්‍රව්‍ය ගබඩාවට ලැබීම තෙක් දරන සියලු වියදම් අපි කියනවා ඇණවුම් පිරිවැය. මම මෙතන උදාහරණ දීලා තිනවා. ඇණවුම් පිරිවැය තුල ඇතුළත් වෙන ඇණවුම සකස් කිරීමේ වියදම්, ඒ වගේම ප්‍රවාහන වියදම් සමහර අවස්ථාවලදී සැපයුම්කරු ව්‍යාපාරයට භාණ්ඩ ගෙනවිත් බාර දෙන්නේ නැහැ. ව්‍යාපාරයේ දරන්න අවශ්‍යයි ප්‍රවාහනය සඳහා. නැත්නම් ව්‍යාපාරයේ ප්‍රවාහන පාසුකම් භාවිතා කළ තමයි සැපයුම්කරුගෙන් භාණ්ඩ ව්‍යාපාරයට ගෙන්නේ. ඒ නිසා ප්‍රවාහන වියදම්,
මේ ද්‍රව්‍ය පැටවීමේ කුලී බෑමේ කුලී මේ ආකාරයෙන් ද්‍රව්‍ය ගබඩාවට ලැබෙන තෙක් දරන සියලු වියදම් අපි කියනවා ඇනෝම් පිරිවැය. තබා ගැනීමේ පිරිවැය කියන්නේ මේ ද්‍රව්‍ය ගබඩාව තුල රැඳෙන කාල සීමාව. ගබඩාවට ලැබුණු පසු මේ ද්‍රව්‍ය නිෂ්පාදනාංශ සඳහා නිකුත් කිරීම තෙක් දරන සියලු වියදම් අපි කියනවා තබා ගැනීමේ පිරිවැය. දැන් ඔබට පැහැදිලි. ඇනෝම් පිරිවැය දරන්නේ ද්‍රව්‍ය ගබඩාවට ලැබෙන තෙක්. තබා ගැනීමේ පිරිවැය දරන්නේ ඊට පසු. ගබඩාවට ලැබුණු පසු මේ ද්‍රව්‍ය නිෂ්පාදනාංශ වලට නිකුත් කරන තෙක් දරන සියලු වියදම් අපි කියනවා තබා ගැනීමේ පිරිවැය. ඒතර මේ ආකාරයෙන් ද්‍රව්‍ය පිරිවැය තුල ඇතුළත් වෙනවා ගැනුම් මිල, ඇනෝම් පිරිවැය සහ තබා ගැනීමේ පිරිවැය. ඒ නිසා ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කිරීමේදී අපි බලන්නේ මේ මුළු පිරිවැය. මේ ගැනුම් මිල, ඇනෝම් පිරිවැය, තබා ගැනීමේ පිරිවැය මේ එකතුවෙන් හැදෙන මුළු පිරිවැය අවම වන පරිදි වරකට මිලදී ගත යුතු ප්‍රමාණය. මේ ඉතා පැහැදිලිව ඔබ අධ්‍යයනය කිරීම අවශ්‍යයි. ගණනය කිරීම ඉතා සරලයි. නමුත් මේ ගණනය කිරීම නැත්නම් මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණ සංකල්පයේ අදහස ඔබ ඉතා පැහැදිලිව අධ්‍යයනය කිරීම අවශ්‍යයි. මේ විශේෂයෙන් වැදගත් වෙනවා විභාගෙදී සමහර අවස්ථාවල මේ සම්බන්ධයෙන් ඔබට ලැබෙන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්න. කෙටි පිළිතුරු ලිවීමේ ප්‍රශ්න. ඒ නිසා මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණයේ අදහස ඔබ ඉතා පැහැදිලිව අවබෝධ කර ගැනීම අවශ්‍යයි. එන ඔබට පැහැදිලිද? මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියන්නේ බලන්න මේ ද්‍රව්‍ය තොග සඳහා දරන මුළු පිරිවැය. අපි සාමාන්‍යයෙන් සලකන වර්ෂයක මේ දරන වාර්ෂික මුළු පිරිවැය අවම වන පරිදි වරකට ඇනෝම් කළ යුතු ප්‍රමාණය. දැන් අපි අධ්‍යයනය කරමු මේ එක් පිරිවැය අයිතමය හැසිරෙන ආකාරය. මේ එක් පිරිවැය අයිතමේ ස්වභාවය. ඒතර මේ අධ්‍යයනය මගින් අපි බලමු කොහොමද මේ මුළු පිරිවැය අවම වන පරිදි වරකට ඇනෝම් කළ යුතු ප්‍රමාණය තීරණය කරන ආකාරය. ඒතර මුලින් බලමු අපි ගැනුම් මිල. ගැනුම් මිල. ඔබගේ මට්ටමේදී මේ කතා කරන ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කිරීමේදී මේ තමයි භාවිතා කරන උපකල්පන. මේ එක් උපකල්පනයක් තමයි තොග ඒකකයක ගැනුම් මිල ඇනෝම් කරන ප්‍රමාණය අනුව වෙනස් නොවන බව. ඒ කියන්නේ කුමන ප්‍රමාණයක් වරකට මිලදී ගත්තද සැපයුම්කරුට ගෙවන මිල වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රායෝගිකව ඔබ දන්නවා වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමේදී සැපයුම්කරුගේ මිල අඩු කිරීම ලැබෙනවා. අපි කියනවා වට්ටම්. එහෙනම් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමේදී ගෙවන මිල අඩු වෙනවා. එහෙනම් ඔබට පේනවා මේ උපකල්පනය ප්‍රායෝගිකව වළංගු නැහැ. නමුත් අපි මේ කතා කරන ආර්ථික ඇනෝම් ප්‍රමාණ ආකෘතියේදී ඔබගේ මට්ටමේදී මේ කතා කරන ආකෘතියේදී අපේ උපකල්පනයක් තමයි තොග ඒකකයක ගැනුම් මිල ඇනෝම් කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් නොවන. මේ අනුව අපිට දකින්න පුළුවන් ගැනුම් මිල ඇනෝමක ප්‍රමාණය අනුව ගැනුම් මිල ඇනෝමක ප්‍රමාණය අනුව වෙනස් නොවන බව. ඒතර අපේ උපකල්පනයක් තමයි ඒකකයක ගැනුම් මිල ඇනෝම් කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් නොවන බව. ඒ අනුව අපිට මේ ආකාරයෙන් ගැනුම් මිලේ ස්වභාවය පෙන්වන්න. ඊළඟට අපි බලමු ඇනෝම් පිරිවැය. ඒතර ඇනෝම් පිරිවැයේ හැසිරීම මේ ආකාරයෙන් අපිට දකින්න පුළුවන්. වරකට ඇනෝම් කරන ප්‍රමාණය වැඩි වෙනකොට මේ ඇනෝම් සඳහා දරන පිරිවැය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. අපි සරල උදාහරණයක් බැලුවොත් අපි හිතමු ව්‍යාපාරයක ද්‍රව්‍ය වාර්ෂික අවශ්‍යතාවය ඒකක 5000යි. අපි හිතමු වරකට ඇනෝම් කරන ප්‍රමාණය එක වාරයකට ඇනෝම් කරනවා ඒකක 250ක්. එහෙනම් මේ වර්ෂයට අවශ්‍ය තොග ප්‍රමාණය මිලදී ගන්න ඇනෝම් වාර කීයක් අවශ්‍යද? කී වාරයක් ඇනෝම් කළ යුතුද? වරකට ඇනෝම් කරන්නේ 250යි. එහෙනම් ඇනෝම් වාර 20ක් අවශ්‍යයි
මේ 5000ක ඒකක ප්‍රමාණය ව්‍යාපාරයට ලබා ගන්න. අපි හිතමු වරකට ඇනෝම් කරනවා ඒකක 500ක්. ඉස්සෙල්ලා 250 ඇනෝම් කරේ දැන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඇනෝම් කරනවා. බලන්න 500ක් වරකට ඇනෝම් කරනවා නම් මේ 5000 ව්‍යාපාරයට ලබා ගන්න අපිට අවශ්‍යයි ඇනෝම් වාර 10ක්. අපි හිතමු වරකට ඇනෝම් කරනවා ඒකක 1000ක්. ඒකක 1000ක් ඇනෝම් කරනවා නම් මේ 5000ක අවශ්‍යතාවය ව්‍යාපාරයට ලබා ගන්න අපිට ඇනෝම් වාර 5ක් අවශ්‍යයි. දැන් ඔබට පේනවා වරකට ඇනෝම් කරන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට ඇනෝම් වාර සංඛ්‍යාව අඩු වෙනවා. ඇනෝම් වාර සංඛ්‍යාව අඩු වෙනවා කියන්නේ ඇනෝම් සඳහා දරන පිරිවැය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඇනෝම් සඳහා දරන පිරිවැය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. වරකට 250 නම් ඇනෝම් කරන්නේ ඇනෝම් වාර 20ක් අවශ්‍යයි. 20 වාරයක් ඇනෝම් කිරීම අවශ්‍යයි. එහෙනම් ඇනෝම් පිරිවැය දරන්න වෙනවා 20 වාරයක්. වරකට ඇනෝම් කරන්නේ 1000ක් නම් ඇනෝම් වාර 5ක් පමණයි අවශ්‍ය. එහෙනම් 5 වාරයක් පමණයි ඇනෝම් කරන්න අවශ්‍ය. ඇනෝම් පිරිවැය දරන්නේ 5 වාරයක් පමණයි. බලන්න වරකට ඇනෝම් කරන ප්‍රමාණය වැඩි වෙත්ම ඇනෝම් වාර ගණන අඩු වීමෙන් ව්‍යාපාරයේ ඇනෝම් පිරිවැය අඩු වෙනවා. මේ නිසා ඇනෝම් පිරිවැයක හැසිරීම මේ ආකාරයෙන් අපිට දක්වන්න පුළුවන්. වරකට ඇනෝම් කරන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට ඇනෝම් වාර සංඛ්‍යාව අඩු වෙන නිසා ඇනෝම් පිරිවැය අඩු වෙනවා. ඇනෝම් පිරිවැය අඩු වෙනවා. ඊළඟට අපි බලමු තබා ගැනීමේ පිරිවැය. ද්‍රව්‍ය පිරිවැය ඇතුළත් තුන්වන අයිතමේ තබා ගැනීමේ පිරිවැය. මේ තබා ගැනීමේ පිරිවැය අයිතමේ හැසිරීම මේ ආකාරයෙන් අපිට පෙන්වන්න පුළුවන්. වරකට ඇනෝම් කරන ප්‍රමාණය වැඩි වෙනකොට ගබඩාවේ ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යනවා. මේ නිසා ගබඩාවේ රැඳෙන ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යන නිසා ව්‍යාපාරයේ මේ ද්‍රව්‍ය තබා ගැනීම සඳහා වැඩි පිරිවැයක් දරන්නේ. නැවත බලමු. වරකට ඇනෝම් කරන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට ගබඩාවේ රැඳෙන ද්‍රව්‍ය ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. මේ නිසා ව්‍යාපාරයේ මේ ද්‍රව්‍ය තබා ගැනීම සඳහා වැඩි පිරිවැයක් දරන්න සිදු වෙනවා. ඒතර මේ ආකාරයෙන් මේ පිරිවැය අයිතම තුනේ හැසිරීම අපිට පෙන්වන්න පුළුවන්. දැන් මේ මුළු පිරිවැය අවම කර ගැනීමේදී දැන් අපි බලන්නේ ආර්ථික ඇනෝම් ප්‍රමාණයේදී මේ ද්‍රව්‍ය සඳහා දරන මුළු පිරිවැය අවම වන පරිදි වරකට කළ යුතු ඇනෝමක ප්‍රමාණය තීරණය කරන්න. මේ මුළු පිරිවැය අවම කිරීමේදී අපේ පසුගිය අධ්‍යයනයේ අපි දැක්කා ගැනුම් මිල වරකට ඇනෝම් කරන ප්‍රමාණය සමග වෙනස් වෙන්නේ. ගැනුම් මිල වෙනස් වෙන්නේ. නමුත් වරකට ඇනෝම් කරන ප්‍රමාණය අනුව ඇනෝම් පිරිවැය වෙනස් වෙනවා. තබා ගැනීමේ පිරිවැය වෙනස් වෙනවා. මේ නිසා ආර්ථික ඇනෝම් ප්‍රමාණය තීරණය කිරීමේදී මේ උපකල්පනයන්ට යටත්ව තීරණය කිරීමේදී අපිට සලකා බලන්න අවශ්‍ය ඇනෝම් පිරිවැය සහ තබා ගැනීමේ පිරිවැය පමණයි. මේට හේතුව ඇනෝම් කරන ප්‍රමාණය අනුව ගැනුම් මිල වෙනස් වෙන්නේ. වරකට කොපමණ ප්‍රමාණයක් ඇනෝම් කළත් ඒ සැපයුම්කරුට ගෙවන මිල වෙනස් වෙන්නේ. මේ නිසා ඔබගේ මට්ටමේදී ආර්ථික ඇනෝම් ප්‍රමාණය තීරණය කිරීමේදී මේ ගැනුම් මිල නොසලකා හරින්න පුළුවන්. අපි සලකා බලන්න අවශ්‍ය ඇනෝම් පිරිවැය සහ තබා ගැනීමේ පිරිවැය පමණයි. ඒතර මේ ආකාරයෙන් ආර්ථික ඇනෝම් ප්‍රමාණය තීරණය කිරීමේදී අපි සලකා බලන්න අවශ්‍යයි ඇනෝම් පිරිවැය. අපි සලකා බලන්න අවශ්‍යයි තබා ගැනීමේ පිරිවැය. දැන් ඔබට පේනවා මේ පිරිවැය අයිතම දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධව වෙනස් වෙනවා. අපිට අවශ්‍ය ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කිරීමේදී මේ පිරිවැය අයිතම දෙක ස්වාධීනව නෙමෙයි. අපිට අවශ්‍ය මේ පිරිවැය අයිතම දෙකේ එකතුවෙන් ලැබෙන මුළු පිරිවැය. මේ නිසා මුළු පිරිවැය ගත්තොත්
මේ අනුව මුළු පිරිවැය ගත්තොත් මේ ආකාරයෙන් ඔබට පෙන්වන්න පුළුවන්. ඒතර මේ පිරිවැය අයිතම දෙකේ එකතුවෙන් ලැබෙන මුළු පිරිවැය ඔබට පේනවා අවම වෙනවා යම් අවස්ථාවක. ඔබට පේනවා අවම වෙනවා යම් අවස්ථාවක. මේ අවමන අවස්ථාවේදී ඇනෝමක ප්‍රමාණයට අපි කියනවා ආර්ථික ඇනෝම් ප්‍රමාණය. ඒතර මේ ආකෘතිය අපි ආර්ථික ඇනෝම් ප්‍රමාණය භාවිතා කරන ආකෘතිය අනුව මුළු පිරිවැය අවම වන අවස්ථාවේ ඇනෝම් පිරිවැය සහ තබා ගැනීමේ පිරිවැය එකිනෙකට සමානයි. ඒතර මේ අවස්ථාවේදී වරකට ඇනෝම් කළ යුතු ප්‍රමාණය අපි කියනවා ආර්ථික ඇනෝම් ප්‍රමාණය. ඒතර මේ ආකාරයෙන් මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියන සංකල්පය ඔබට පැහැදිලි කරගන්න පුළුවන්. මීට අමතරව ඔබ මතක තබා ගත යුතුයි මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය මේ ආකෘතියට අදාළ අනිකුත් උපකල්පනයන්. මම සරලව විස්තර කරන්නම්. තොග අවශ්‍යතාවය නිශ්චිතව දන්නවා. යම් වර්ෂයකට අවශ්‍ය තොග ප්‍රමාණය නිශ්චිතවම දන්නවා. ඇනෝමක කළ මුළු තොග ප්‍රමාණය එකවර ව්‍යාපාරයට ලැබෙන බව. ඒතර කුමන ප්‍රමාණයක් වරකට ඇනෝම් කළත් සැපයුම් කරුට හැකියාව තියෙනවා මේ තොග ප්‍රමාණයම එකවර ව්‍යාපාරයට ගෙනවිත් බාර දෙන්න. ඒ වගේම ඇනෝමක් සඳහා දරන ඇනෝම් පිරිවැය නිශ්චිතව දන්නවා. තොග ඒකකයක් තබා ගැනීමේ වාර්ෂික පිරිවැය නිශ්චිතව දන්නවා. ඒ වගේම අවම තොග මට්ටම ශූන්‍යයි. මෙතන අදහස් වෙන්නේ ව්‍යාපාරයේ අවම තොග ප්‍රමාණයක් නැත්නම් අවම තොග මට්ටමක් පවත්වාගෙන යාමක් සිදු කරන්නේ නැහැ කියලා. ඒතර මේ ආකාරයෙන් ආර්ථික ඇනෝම් ප්‍රමාණ අපි මේ කතා කරන ආකෘතියට අදාළ උපකල්පනයන් දක්වන්න පුළුවන්. දැන් අපි බලමු මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණ ආකෘතිය. අපි මම මුලින්ම මම මීට පෙර සඳහන් කළ උපකල්පනයන්ට යටත්ව ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරන්න මේ ආකෘතිය මේ සමීකරණය භාවිතා කරන්න පුළුවන්. බලන්න සමීකරණයේ 2 වැඩි කිරීම D. D කියන්නේ වාර්ෂික තොග අවශ්‍යතාවය. CO කියන්නේ ඇනෝමක් කිරීමේ පිරිවැය. සහ CH කියන්නේ ඒකකයක් තබා ගැනීමේ පිරිවැය. දැන් ඔබට පේනවා මේ ආකෘතියේදී අපි සලකන්නේ ඇනෝම් පිරිවැය සහ මේ ආකෘතියේදී අපි සලකන්නේ ඇනෝම් පිරිවැය සහ තබා ගැනීමේ පිරිවැය පමණයි. ඔබට මතක ඇති අපේ උපකල්පනයක් තමයි ගැනුම් මිල ඇනෝමක ප්‍රමාණය අනුව වෙනස් වෙන්නේ. කුමන ප්‍රමාණයක් වරකට ඇනෝම් කළත් ගැනුම් මිල වෙනස් වෙන්නේ. මේ නිසා අපිට අවශ්‍යයි සලකා බලන්න මේ ඇනෝම් පිරිවැය සහ තබා ගැනීමේ පිරිවැය පමණක්. ඒතර මේ ආකාරයෙන් ආර්ථික ඇනෝම් ප්‍රමාණය අපිට ගණනය කරන්න පුළුවන්. අපි යමු සරල ක්‍රියාකාරකමකට. සරල ක්‍රියාකාරකමට. ඔබට පේනවා ව්‍යාපාරයක ද්‍රව්‍ය අයිතමයකට අදාළ තොරතුරු දීලා තියෙනවා. මාසික තොග ද්‍රව්‍ය අවශ්‍යතාවය 5000යි. හැබැයි ඔබට මතක ඇති ආර්ථික ඇනෝම් ප්‍රමාණ ආකෘතියේදී අපිට අවශ්‍යයි වාර්ෂික තොග අවශ්‍යතාවය. මෙතන මේ ක්‍රියාකාරකමේ ඔබට දීලා තියෙන්නේ මාසික තොග අවශ්‍යතාවය. ඇනෝම් කිරීමේ පිරිවැය එක් ඇනෝමකට රුපියල් 15යි. තබා ගැනීමේ පිරිවැය ඒකකයට රුපියල් 5යි. බලන්න තොග තබා ගැනීමේ වාර්ෂික පිරිවැය ඒකකයට රුපියල් 5යි. එතන මෙතනින් අහන්නේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය සහ වර්ෂයකට කළ යුතු ඇනෝම් වාර ගණන. එහෙනම් මේ ආර්ථික ඇනෝම් දැන් ඔබ සරලව සටහන් කරගන්න මේ විස්තර ද්‍රව්‍ය අවශ්‍යතාවය ඇනෝම් පිරිවැය තබා ගැනීමේ පිරිවැය. දැන් අපි බලමු මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරන ආකාරය. අපි භාවිතා කරන්නේ මේ ආකෘතිය. මේ මොඩල් එක තමයි අපි භාවිතා කරන්නේ. ඔබගේ විෂය නිර්දේශය ඔබගේ මට්ටමට අනුව මේ මොඩල් එක තමයි අපි භාවිතා කරන්නේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කිරීම සඳහා. දැන් අපි බලමු ගණනය කරන අවශ්‍යතාවය. අපිට දීලා තියෙන්නේ මෙන්න මේ තොරතුරු. මාසික ද්‍රව්‍ය අවශ්‍යතාවය 5000යි. හැබැයි අපිට අවශ්‍ය වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය. මේ අනුව 5000 වැඩි කිරීම 12 අපිට ලැබෙනවා වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය. ඒ වගේම ඔබට දීලා තියෙනවා ඇනෝමක් කිරීමේ පිරිවැය රුපියල් 15යි.
එක ඇනෝමක් සඳහා පිරිවැය ඇනෝම් පිරිවැය රුපියල් 15යි. ඒකකයක් තබා ගැනීමේ පිරිවැය රුපියල් 5යි. තොග ඒකකයක් වර්ෂයක් තබා ගැනීමේ පිරිවැය අපි කියනවා CH රුපියල් 5යි. ඒතර මේ තොරතුරු භාවිතයෙන් ඔබට ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. බලන්න ගණනය කරන ආකාරය දෙක වැඩි කිරීම වාර්ෂික අවශ්‍යතාවයේ 60000යි ඇනෝමක් කිරීමේ පිරිවැය රුපියල් 15යි බෙදීම ඒකකයක් වර්ෂයක් තබා ගැනීමේ පිරිවැය CH රුපියල් 5යි. මේ පිළිතුරේ වර්ගමූලය අපිට ලැබෙනවා ඒකක 600ක් ආර්ථික ඇනෝම් ප්‍රමාණය. ඒතර මේ ඒකක 600 අදහස ඒකක 600 කියන්නේ ව්‍යාපාරයේ මුළු පිරිවැය ද්‍රව්‍ය සඳහා දරන මුළු වාර්ෂික පිරිවැය අවම වන පරිදි වරකට ඇනෝම් කළ යුතු ඒකක ප්‍රමාණය. ඒකක ප්‍රමාණය ඒකක 600. තොර වරකට ඒකක 600ක් අපි ඇනෝම් කරනවා නම් අපේ වාර්ෂික අවශ්‍යතාවය ලබා ගන්න ඇනෝම් වාර කීයක් අවශ්‍යද? අපේ දෙවෙනි ප්‍රශ්නේ ඇනෝම් වාර ගණන. අපි වරකට ඒකක 600ක් ඇනෝම් කරනවා නම් අපේ වාර්ෂික අවශ්‍යතාවය ඒකක 60000 ව්‍යාපාරයට ලබා ගන්න ඇනෝම් වාර කීයක් අවශ්‍යද? එහෙනම් ඒකක 60000ක් වර්ෂයට අවශ්‍යයි. එක වාරයකට මිලදී ගන්න 600යි. ඒ අනුව ඇනෝම් වාර ගණන අපිට කියන්න පුළුවන් D බෙදීම ආර්ථික ඇනෝම් ප්‍රමාණය. D බෙදීම ආර්ථික ඇනෝම් ප්‍රමාණය. එහෙනම් 60000 බෙදීම වරකට අපි මිලදී ගන්න 600යි. ඒ අනුව ඇනෝම් වාර 100ක් අවශ්‍යයි මේ වාර්ෂික අවශ්‍යතාවය ව්‍යාපාරයට ලබා ගන්න. එතන මේ ආකාරයෙන් ආර්ථික ඇනෝම් ප්‍රමාණය සහ ඇනෝම් වාර ගන්න ඔබට ගණනය කරන්න පුළුවන්. අපි බලමු තවත් ක්‍රියාකාරකම. එතන මේ විෂය කොටසෙන් මේ ආකාරයෙන් බහුවර්ණ ප්‍රශ්න ඔබට ලැබෙන්න පුළුවන්. මේ ආකාරයෙන් ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියන සංකල්පය භාවිතේ නැත්නම් ඒ සංකල්පයේ සම්බන්ධයෙන් බහුවර්ණ ප්‍රශ්න මේ ආකාරයෙන් ඔබේ විභාගයේදී ලැබෙන්න පුළුවන්. අපි බලමු ක්‍රියාකාරකම. ඔබ සරලව සටහන් කරගන්න. ආර්ථික ඇනෝම් ප්‍රමාණ ආකෘතියට අදාළ පහත කුමන ප්‍රකාශය හෝ ප්‍රකාශ නිවැරදිද? බලන්න ප්‍රකාශ තුනක් දීලා තිනවා A B C. මේ ප්‍රකාශ වලින් කුමන ප්‍රකාශ හෝ ප්‍රකාශය නිවැරදිද යන්න සඳහන් කරගන්න. සරලව සටහන් කරගන්න. බලන්න පළවෙනි ප්‍රකාශය ඇනෝම් කරන ලද වාර ගණන සමග ඇනෝම් පිරිවැය ඍජුවම වෙනස් වේ. දෙවන ප්‍රකාශයේ B ප්‍රකාශයේ ඇනෝමක ප්‍රමාණය වැඩි වෙන විට මුළු තබා ගැනීමේ පිරිවැය අඩු වන අතර ඇනෝම් පිරිවැය වැඩි වේ. තුන්වෙනි ප්‍රකාශයේ C ද්‍රව්‍ය තොග සඳහා දරන තබා ගැනීම පිරිවැය හෝ ඇනෝම් පිරිවැය අවම වන පරිදි වරකට ඇනෝම් කළ යුතු ප්‍රමාණය ආර්ථික ඇනෝම් ප්‍රමාණය වේ. දැන් අපි බලන්නේ මේ ප්‍රකාශ තුන අතරින් මොන ප්‍රකාශ නැත්නම් කුමන ප්‍රකාශය නිවැරදිද යන්න. ඔබ සරලව මං හිතන්නේ සටහන් කරගත්තා. දැන් අපි බලමු මේ එක් එක් ප්‍රකාශය. ඇනෝම් කරන වාර ගන්න සමග මුළු ඇනෝම් පිරිවැය වෙනස් වේ. ඔබට මතක ඇති ආර්ථික ඇනෝම් ප්‍රමාණය මේ සංකල්පයේදී මම පැහැදිලි කළා ඇනෝම් කරන වාර ගන්න වැඩි වෙනකොට නැත්නම් ඇනෝමක ප්‍රමාණය වැඩි වෙනකොට ඇනෝම් වාර ගන්න අඩු වෙනවා. ඇනෝමක ප්‍රමාණය වැඩි වෙනකොට ඇනෝම් වාර ගන්න අඩු වෙන නිසා ඇනෝම් පිරිවැය අඩු වෙනවා. එහෙනම් පළමු ප්‍රකාශය ඔබට පේනවා නිවැරදි. කරන ලද ඇනෝම් වාර ගන්න සමග මුළු ඇනෝම් පිරිවැය ඍජුවම වෙනස්. දෙවන ප්‍රකාශය ඇනෝමක ප්‍රමාණය වැඩි වන විට මුළු තබා ගැනීමේ පිරිවැය අඩු වන අතර මුළු ඇනෝම් පිරිවැය වැඩි වේ. දැන් බලන්න ඇනෝමක වරකට ඇනෝම් කරන ප්‍රමාණය වැඩි වෙන විට මෙතනින් කියන්නේ මුළු තබා ගැනීමේ පිරිවැය අඩු වන අතර මුළු ඇනෝම් පිරිවැය වැඩි වේ. ඔබ බැලුවොත් මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය අපි පිළියෙල කළ මේ රූප සටහන ඇනෝමක ප්‍රමාණය වැඩි වෙනකොට ඇනෝම් පිරිවැය අඩු වෙනවා. තබා ගැනීමේ පිරිවැය වැඩි වෙනවා. හැබැයි මේ ප්‍රකාශය ඔබට දීලා තියෙන ඊට අනිත් පැත්ත.
ඇනෝමක ප්‍රමාණය වැඩි වෙන විට තබා ගැනීමේ පිරිවැය අඩු වන අතර මුළු ඇනෝම පිරිවැය වැඩි වේ. මේ නිසා මේ ප්‍රකාශය නිවැරදි නැහැ. අපි බැලුවොත් තුන්වන ප්‍රකාශය. ද්‍රව්‍ය තොග සඳහා දරන තබා ගැනීමේ පිරිවැය හෝ ඇනෝම් පිරිවැය අවම වන පරිදි වරකට ඇනෝම් කළ යුතු ප්‍රමාණය ආර්ථික ඇනෝම් ප්‍රමාණය වේ. ඔබට මතක ඇති අපි ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කිරීමේදී අපි යොදාගත්තේ මේ පිරිවැය දෙකේ එකතුවෙන් ලැබෙන මුළු පිරිවැය. මේ මුළු පිරිවැය අවම වන පරිදි වරකට මිලදී ගත යුතු ප්‍රමාණය අපි කිව්වා ආර්ථික ඇනෝම් ප්‍රමාණය. මේ අනුව මේ ප්‍රකාශයද නිවැරදි නැහැ. ඒ අනුව නිවැරදි ප්‍රකාශය ඒ පමණයි. නිවැරදි ප්‍රකාශය ඒ පමණයි. ඒතර මේ ආකාරයෙන් ඔබ පුහුණු වීම අවශ්‍යයි. මේ ආකාරයෙන් ඔබට ලැබෙන බහුවර්ණ ප්‍රශ්න, සමහර අවස්ථාවල ලැබෙන්න පුළුවන් කෙටි ප්‍රශ්න මේ සඳහා පුහුණු වීම අවශ්‍යයි. ඒතර මේ ආකාරයෙන් අපි අද සාකච්ඡා කළා ඔබගේ 13 ශ්‍රේණියේ 3 වෙනි වාරයේදී ඔබ හැදෑරිය යුතු මේ නිපුණතා මට්ටම් 14 3ට අදාළ ව්‍යාපාර ආයතනය ද්‍රව්‍ය මිලදී ගැනීමේදී පාලන පිළිවෙත් ක්‍රියාත්මක නැත්නම් පාලන පිළිවෙත් යොදා ගැනීමක් සිදු කරන ආකාරය. මේ යටතේ අපි කතා කරා ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටිය. මේදී අපි අධ්‍යයනය කරා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී භාවිතා කරන විවිධ ලේඛන. ඒ වගේම විශේෂයෙන් අපි කතා කරා මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණ ආකෘතිය, මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණ ආකෘතිය පදනම් වන උපකල්පන, ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කිරීමේදී අපි සලකා බලන පිරිවැය, ඒ පිරිවැයන්ගේ හැසිරීම, ඒ වගේම අපි කතා කරා ආර්ථික ඇනෝම් ප්‍රමාණයේ අදහස. ඊට අමතරව අපි කතා කරා මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරන ආකාරය. ඒතර මේ කාරණා දෙකම, මේ කොටස් දෙකම ඔබගේ විභාගයේදී ඉතා වැදගත්. ඔබට ලැබෙන්න පුළුවන් විවිධ බහුවර්ණ ප්‍රශ්න, කෙටි ප්‍රශ්න, ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රය ඔබට ලැබෙන්න පුළුවන් මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය හා සම්බන්ධ ප්‍රශ්න. ඒ නිසා ඔබ ඉතා අවධානයෙන් වැඩි සැලකිල්ලෙන් මේ කොටස අධ්‍යයනය කිරීම අවශ්‍යයි. එතකොට මේ පාඩම අපි ඉදිරි වැඩසටහනේදී සාකච්ඡා කරනවා. අද අපි සම්පූර්ණ කරේ ද්‍රව්‍ය මිලදී ගැනීම හා සම්බන්ධ ක්‍රියාපටිපාටි. ඉදිරි වැඩසටහන් දෙකක් තුලදී අපි සාකච්ඡා කරනවා ද්‍රව්‍ය ගබඩා කිරීමට අදාළ ක්‍රියාපටිපාටි සහ ද්‍රව්‍ය නිකුත් කිරීමට අදාළ ක්‍රියාපටිපාටි. අපි හමු වෙමු ඉදිරි වැඩසටහන් දෙක තුලදී. ආයුබෝවන්.